ආදරණීය දුවල පුතාලට. ඉතින් වියත් පෞර අධ්‍යාපනික විශේෂ වැඩසටහන යටතේ උසස් පෙළ වාණිජ්‍යාංශයේ දුවල පුතාලට දැන් අපි විශේෂයෙන්ම ගිණුම් කරන ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයන විෂය තුන යටතේ අපි ඉලක්කගත ප්‍රශ්න සහ ආශ්‍රිත න්‍යායික කොටස් සමගම විෂය කර්ම ගණනාවක් වෙනකොට කතා කරනවා. ඉතින් අපි ප්‍රශ්න පත්‍ර අංක 1 සහ එක යටතේ අපි විෂය මාතෘකා මුල් විෂය මාතෘකා කීපයක් කතා කළා. ඒ වගේම අපි දැන් අද අලුත් ප්‍රශ්න පත්‍රයක් යටතේ තව විෂය පැති කිහිපයක් විෂය මාතෘකා කිහිපයක් යටතේ බලමු. මෙවර විභාගයට 2020 උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයට එන්න පුළුවන් පැති කිහිපයක් කොහොමද මේ කියන විෂය කරුණු මේකට අන්තර්ගත වෙන්නේ පෙළ ගැස්සෙන්නේ කොහොමද මේකට සකස් වෙන්නේ කියන එක බහුවර්ණ විවරණයක් කරාම අපි යමු. එතකොට මේ ප්‍රශ්නට උත්තරේ විතරක්ම නෙවෙයි අපි කලින් ප්‍රශ්න පත්‍රයේදී කතා කරපු විදිහටම ඒ ආශ්‍රිතව ගැටළු විසඳ ගන්න ආකාරය විෂය කරුණු ගලප ගන්න විදිය ඒවා සාරාංශගත කර ගන්න විදිය සහ මේ ප්‍රශ්නත් එක්ක ඔයා එකතු කරගන්න තියරි දැනුම කොහොමද මේ හිතන පැත්ත සහ ඒ ගැටළු විසඳ ගන්න රටාව පාවිච්චි කරලා කොහොමද තියරි කොටස් මතක් කරගෙන නැවත මතකයේ වේගෙන් අලුත් කරගන්නේ මේ මාසයක ආසන්න මේ සීමිත කාල සීමාව ඇතුළත කියන එක. ඉතින් පුතාලා මේ හැම වීඩියෝ එකක් එක්කම පේපර් එකක් ඔයාලට තියෙනවා. ඒකත් ඩවුන්ලෝඩ් කරගෙන මේ කතා කරන යන ගමන්ම මේ ප්‍රශ්නත් අපිත් එක්කම එකතු වෙලා සකස් කරන යන එක මම හිතනවා ඔයාලට ගොඩක් වාසිදායක වෙයි. හරි. දැන් අපි ඉක්මනින් වැඩ ටික පටන් අරගමු. රයිට්. එතකොට අද ඔයාලා කතා කරන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම දීලා තියෙනවා. අපිට කියනවා ශ්‍රම ඉල්ලුම හා ශ්‍රම සැපයුම් වක්‍ර පහත රූප සටහනින් දැක්වේ. රයිට්. යම් පුද්ගලයෙක් සතුව පුද්ගලයෙක් නැත ආර්ථිකයක කිසියම් පාර්ශ්වයක් සතුව ශ්‍රම සැපයුම් සහ ඉල්ලුම් වක්‍ර අපිට දීලා තියෙනවා. ඉතින් අපිට කියනවා ශ්‍රම වෙළඳපොලේ පිළිබඳව ඔබට එකඟ විය හැකි ප්‍රකාශ තෝරන්න කියලා. රයිට්. දැන් මේක හොඳට මතක තියාගන්න ශ්‍රම වෙළඳපොල. ප්‍රාග්ධන වෙළඳපොල, ශ්‍රම වෙළඳපොල, ඊළඟට භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධන, ව්‍යවසායකත්ව. ඔය හතර අපිට නිෂ්පාදන සාධක සම්බන්ධයෙන් මොන ගැන්නේ? සාධක හතර. එතකොට ඔය සාධක හතර සාධක වෙළඳපොලට අදාළව. එහෙනම් සාධක වෙළඳපොලේ සාධක ඉල්ලුම හා සැපයුම මත සාධකයක වෙළඳපොල මිල තීරණය වෙනවා. සාධකයක වෙළඳපොල මිල. හරි. ඒ මිල ශ්‍රමයට වැටුප් වෙන්න පුළුවන්. ප්‍රාග්ධනයට පොලි වෙන්න පුළුවන්. භූමියට බදු කුලී වෙන්න පුළුවන්. ව්‍යවසායකත්වයට ලාභය වෙන්න පුළුවන්. එතකොට සාධක වෙළඳපොලේ සාධක වෙළඳපොල සම්බන්ධයෙන් සාධක ඉල්ලුම හා සැපයුම මත සාධකවල මිල තීරණය වෙනවා. ඒ තීරණය වන සාධක සැපයුම් කරුවෝ බලාපොරොත්තු වෙන සමස්ත ආදායම සාධක සැපයුම් කරුවාගේ මුළු ආදායම තමයි මේ තියෙන්නේ. හරි. එතනදී සාධක සැපයුම් කරුවා අපේක්ෂා කරන අවම ආදායමක් තියෙනවා. ඒ අපේක්ෂා කරන අවම ආදායම මේක හොඳට පුතාලා තේරුම් ගන්න මම මේ පොඩි ලේසි ක්‍රමයක් කියන්නම් මේ අවසාන කාල සීමාවේ මේ විෂය කාරණා එක්ක මේ විභාගයේ යම් මට්ටමක් ගොඩ දාගන්න දඟලන දරුවෝ ඉන්න නිසා. ඒකට ඔයාලා බලන්න ඕන. මේක භාණ්ඩ හා සේවා වෙළඳපොළ සම්බන්ධයෙන් නම් මේක තමයි සැපයුම් කරුවගේ මුළු ආදායම. ඒතර සාධක වෙළඳපොළේ නම් සාධක සැපයුම් කරුවගේ මුළු ආදායම මේක. ඒතර ඒකදී ඔයාලට මතක ඇති භාණ්ඩ හා සේවා වෙළඳපොළ ගත්තත් සාධක වෙළඳපොළ ගත්තත් සැපයුම් කරුවා අපේක්ෂා කරන ආදායම මේක. ඒතර මේක අපි කියනවා කිසියම් සාධකයක් අපේක්ෂා කරන අවම ඉපයුම අපි නම් කරනවා සංක්‍රාම ඉපයුම කියලා. සංක්‍රාම ඉපයුම. එයා අපේක්ෂා කරන ආම සීමාවට වඩා වැඩිපුර ලැබෙන යම් ආදායමක් තියෙනවා නම් අන්න ඒක මතක ඇති. ඒකට අපි කියනවා ආර්ථික බදුකුලිය කියලා. ආර්ථික බදුකුලිය. එතකොට ආර්ථික බදුකුලිය එයා බලාපොරොත්තු වෙන අවම ඉපයීම දෙකම තමයි සාධක වෙළඳපොළේදී ආයි මුළු ඉපයීම වෙන්නේ. මේක භාණ්ඩ වෙළඳපොළ ගලපලා පුතාලා බැලුවොත් ඔයාලා දැනට දැනුමින් ගත්තොත් මේක විචල්්‍ය පිළිවෙය මේක ඒ අවම බලාපොරොත්තු වෙන ආදායම ඉක්මවා ගිය නිෂ්පාදන අතිරික්තය. ඒතර භාණ්ඩ වෙළඳපොළේ සැපයුම් කරුවාගේ අතිරික්තය මේ විදිහට ආවා. සාධක වෙළඳපොළේ සැපයුම් කරුවා බලාපොරොත්තු වෙන අතිරික්තය වැඩිපුර ලැබෙන ආදායම මෙහෙම ආවා.
ඒ හින්දා මේක තීරි දැනුමට ගෙනියන්නේ කිය ඒ විදිහට. එතකොට සංක්‍රාම ඉපීම කියලා කියන්නේ යම් සාධක හිමියෙක් යම් සාධක සැපයුම්කරුවෙක් සමන්ගේ සාධකය සඳහා අපේක්ෂා කරන අවම ඉපීම. මේ අවම ඉපීම ඉක්මවලම් ආදායමක් ලැබෙනවා අපි කියන ආර්ථික බදුකුලියක්. එතකොට මේක මේ විදිහට ඉගෙන ගන්නකොට මතක ඇති පුතාලට සැපයුම්කරුවාගේ සැපයුම ස්වභාවයෙන් අනම්‍ය ගතිය වැඩි වෙනකොට දැන් අපි හිතමුකෝ අපි මේ සැපයුමක් අනම්‍ය වෙනවා කියලා කියන්නේ මෙයාගේ බෑවුමන ස්වභාවය ටික මේ ආකාරයක වෙනස් වෙනවා මේ විදිහට මෙහෙම වුණොත් පූර්ණ අනම්‍යයි. එතකොට දැන් අපිට පේනවා මෙයාගේ සැපයුමක් අනම්‍ය ස්වභාවය වැඩි වෙන්න මෙන්න මේ කොටස ඉහළ යනවා. දැන් මෙයා මේ විදිහට නිර්මාණය කරොත් මෙයා මේ විදිහට නිර්මාණය කරොත් මෙයා බෑවුම වැඩි වෙන්න දැන් අපිට පේනවා මෙයා පූර්ණ අනම්‍ය වෙනකොට මේ ආර්ථික බදුකුලිය තමයි වැඩි වෙන්නේ. එහෙනම් සැපයුම් වක්‍රය පූර්ණ අනම්‍ය වුණොත් සාධක වෙළඳපොලේ පූර්ණ අනම්‍ය වුණ ගමන් මේ සම්පූර්ණ කොටසම පුතාට මතක ඇති ආර්ථික බදුකුලිය බවට පත් වෙනවා. ඒතර සංක්‍රාමණය වීමක් වෙනකල් තුරනේ. හරි. හැබැයි ඒ වගේම මතක් කරලා බලන්න මම මේ තියරි වල මතක් කරලා දෙන්නේ පොඩ්ඩක්. හරි. මේ එක්කම වහාම කළ යුතු දේ ප්‍රශ්න වලට උත්තරේ තේරුම් ගන්නවා වගේම තියරි කොටස් චෙක් කරන්න. මෙන්න ඉල්ලුම් තත්ත්වය. හරි. දැන් සාමාන්‍ය සැපයුම් වක්‍රය මෙහෙම ඇදලා මේ පැත්ත වල ලියනවා සංක්‍රාමණය වීම කියලා. හරි. දැන් මේ වක්‍රය ටික මෙහෙම නම්‍ය ස්වභාවය වැඩි වුණොත් මෙයාගේ නම්‍ය ස්වභාවය වැඩි වුණොත් උදාහරණ පේනවා ඇති මේ වක්‍රයේ නම්‍ය ස්වභාවය වැඩි වෙනකොට සංක්‍රාමණය වීම වැඩි වෙලා ආර්ථික බදුකුලි ඉවත් වෙලා යනවා. ඒ කියන්නේ එහෙනම් මේ සම්පූර්ණ කොටසම සංක්‍රාමණය වීම බවට පත් වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න ඕනේ සැපයුම පූර්ණ අනම්‍ය සාධක සැපයුම වක්‍රයේ පූර්ණ අනම්‍ය තත්ත්වයකදී මේ සියල්ල ආර්ථික බදුකුලිය සැපයුම් වක්‍රයේ පූර්ණ නම්‍ය තත්ත්වයකදී මේ සියලු කොටස සංක්‍රාමණය වෙනවා. හරි. දැන් ඔයාලට උත්තරේ ස්වභාවයෙන්ම ඇවිල්ලා ඇති. හරි. එහෙනම් අපි කියනවා ඔය තියෙන තත්ත්වයන්ට මේ රූප සටහනයි දීලා තියෙන්නේ. අපිට කියනවා මුළු ඉපෙම ආර්ථික බදුකුලිය බවට පත් වෙනවා. රයිට්. එහෙනම් අන්න ඒ විදිහට දැන් බලන්න දැන් මම ඔයාලට ප්‍රශ්නෙට අදාළ විතරක් නෙවෙයි ඇති කීපේ මතක් කරලා දුන්නා. ඔයාලට බොහොම වේගෙන් තීර කොටස් මතක් කරගන්න පුළුවන් මේත් එක්ක. right අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. බලන්න මොකක්ද කියන්නේ කියලා තමයි. අපිට කියනවා තරංකාරී වෙළඳපළක ඉල්ලුම් හා සැපයුම් සමීකරණ පහක් දැක්වේ. right ඉල්ලුම් සමීකරණය QD සමානයි 500 ඍණ 10යි P QS සමානයි 100 ඍණ 100 ධන 10යි P. right ඉල්ලුම් සමීකරණය සැපයුම් සමීකරණය දීලා තියෙනවා අපිට. අපි ගහනම් මෙම භාණ්ඩයේ අලවි සෑම ඒකකයකටම රුපියල් 10ක ඒකපදයක් පණිවීමට තීරණය කරයි. එහෙනම් ටැක්ස් එක බද්දගෙන අපිට කියන රුපියල් 10යි. පණිවීමට රජය තීරණය කරයි නම් පහත ඒවායින් ඔබට එකඟ විය හැකි ප්‍රතිඵලය අඩංගු පිළිතුර. අපිට පිළිතුරු කිහිපයක් වගු ඇතුලේ ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. ගැනුම් කරුවන් ගෙවන මිලහා තියෙනවා. සැපයුම් කරුවන්ට ලැබෙන සුද්ධ මිලහා තියෙනවා. ඊළඟට රජයේ බදු ආදායම අහලා තියෙනවා. right. එහෙනම් මෙන්න මේකේ ඔයාලට අත්‍යවශ්‍ය දත්ත ටිකක් තියෙනවානේ. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා දල වශයෙන් අපිට ආකෘති කරගත්තොත් මේක හරි සාමාන්‍ය ඉල්ලුම් වක්‍රයක් ඊළඟට සැපයුම් තත්ත්වයක් දීලා තියෙනවා. මෙහෙම සමුද්‍රික මිලක් තියෙන්නේ නෙවෙයි. හරි. ඊට පස්සේ රජයේ බද්දක් ක්‍රියාත්මක කළා. අපි මේක ශ්‍රේණිකවම හදලා බලමු එකක් පුරුදු වෙනත් එක්ක. එහෙනම් QD සමානයි QS 500 ඍණ 10යි P සමානයි 100 ධන 10යි P. ඊළඟට මෙයා මේ පැත්තට ආවා ඍණ 100ක් වුණා. එතකොට මේ පැත්තේ 400යි මේ පැත්තේ 20යි P. P සමානයි 400 බෙදෙනවා 20න් උත්තර එනවා P සමානයි 20යි. හරි සමතුලිත මිල මේක හැබැයි මෙන්න මෙයා බද්දට බදු පනවන්න පෙර සමතුලිත මිල තියෙන්නේ. හරි. ඒ වගේම ඔයාලට සැපයුම් ප්‍රමාණයක් ගන්න පුළුවන් අවශ්‍ය නම් අපි සමතුලිත ප්‍රමාණය ගමු. QD සමානයි 100 ධන 10යි P. දැන් 100 ධන 10 වැඩි කිරීම සමතුලිත මිල
20 තියෙන එහෙනම් 100 ධන 200 සමානයි 300යි. මෙතන 300යි. දැන් මෙච්චර ගැළපෙලි කරන්න අවශ්‍ය නැහැ. මම මේ වාට අපි මේකෙන් බලාපොරොත්තු වෙනවා යම් ප්‍රමාණයක වාට තියරි ආවරණයක් මතක් කරලා දෙන්න. ඒ හින්දා මේ අපි ඉක්මනින් කතා කරනවා වගේම වාට මේක වීඩියෝ එක නැවත බලන්න පුළුවන් නිසා ඒක ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් තව මේ කොටස් නැවත බලමින් මතක් කරගන්න. එතකොට ගොඩක් දේවල් වාට මේක අල්ලගන්න පුළුවන්. right. දැන් පුතාලා දන්නවා බද්දක් පනවීමත් එක්ක සැපයුම් සමීකරණයේ සැපයුම් වක්‍රය සංශෝධනය වෙනවා. සමීකරණයත් වක්‍රයත් දෙකම right. එහෙනම් මේ සංශෝධනය අපි දන්නවා ධන 10යි p ඍණ t. බද්දක් ගලපේ කොහොමයි? මොන දේවල්ට ඒවත් මතක් වෙයි. එතකොට 100 ධන 10යි p ඍණ ටැක්ස් එක දීලා තියෙන අපිට ඒකක බද්දක්. රුපියල් 10ක ඒකක බද්දක්. එහෙනම් ධන 10යි p ඍණ 100 එනවට උත්තරය ආවා සමානයි ධන 100 ඍණ 100 කපලා ගියා 10යි p. මෙන්න මෙහෙම දැකපු ගමන් පුතාට මතක් වෙන්න ඕනේ. මෙහෙම සැපයුම් සමීකරණයක් පිළිගන්නේ සැපයුම් සමීකරණේ මූල ලක්ෂයෙන් ආරම්භ වෙලා ගමන් කරනවා. ඒ කියන්නේ ආ සැපයුම් වක්‍ර දැන් ඇඳොත් ඒ අනිවාර්ය මූල ලක්ෂය හරහා යන රේඛාවකද නිර්මාණය වෙන්නේ ඒ කියනම සැපයුම් වක්‍රය. හරි. දැන් මේව නිර්මාණය කරගත්තා නම් වාට සමතුලිත මිල ප්‍රමාණය හොයන්න පුළුවන්. right. අපි බලමු සමතුලිත මිල ප්‍රමාණය. අලුත් සමතුලිත මිල QD සමානයි QS. දැන් මේක අහන මූලිකම ප්‍රශ්නයකට ඔන්න උත්තරය දැන් එයි. හරි. බලමු පසු සැපයුම් සමීකරණය තියෙන නිසා ඉල්ලුම් සමීකරණයක් තියෙනවා මෙයා. 500 ඍණ 10යි p සමානයි 10යි p සැපයුම් සමීකරණය. ගත්තා. right. එහෙමනම් 500 සමානයි 10යි p හැපතර ගියා 20යි p p සමානයි 500 බෙදෙනවා 20ෙන් ඒතරේ p සමානයි 25යි. ඔන්න ඔයාලට හොඳ උත්තරයක් ආවා. මෙන්න බද්දෙන් පස්සේ අලුත් මිල 25යි. හරි. අලුත් ප්‍රමාණයක් ඔයාලට ලේසියෙන්ම ගන්න පුළුවන් උතාලට හේතුව ඔයාලට සැපයුම් සමීකරණය දැන් මෙතන තියෙනවානේ. මේ සැපයුම් සමීකරණයට කෙලින්ම ආදේශ කරා නම් අදාළ ප්‍රමාණය සමතුලිත මිල ආදේශ කරා 25යි. එහෙනම් 250යි සමතුලිත මිල ප්‍රමාණය. එහෙනම් 250ක් දක්වා අන ප්‍රමාණය අඩු වෙනවා. right. ඔන්න බද්දෙන් පස්සේ මෙන්න මේ මිල ප්‍රශ්නේ අහනවා අපි. ගැනුම් කරුවන් ගෙවන මිල. දැන් මේ බද්ද අය කිරීමත් එක්ක වෙළඳපොලේ සමතුලිත මිල කලින් වෙළඳපොළ මිල 20යි. මේක බද්දට බදු පෙර මෙයා බදු පසු ගැනුම් කරු ගෙවන මිල. එහෙනම් ඔයාලට උත්තර දෙකක් දැනට උත්තර තුනක් අයින් කරලා දාන්න පුළුවන්. ඔන්න ක්‍රමයේ තේරුම් ගන්න. අපිට සමහර තැන්වලදී අපි කරන්නේ අපිට උත්තරේ තෝරගෙන යනකොට අපි නොගැලපෙන උත්තර අපි අයින් කරගෙන යනවා. ඒ වගේ අංක 1 ආපු ගමන් ඔයාලට 1 සහ 2 විතර ඉතුරු වෙනවා. හරි. 1 සහ 2 කියන උත්තර දෙක ඉතුරු වෙනවා. නමුත් ඊළඟ ගැටලුව තියෙන්නේ ඊළඟට අහනවා සැපයුම් කරුණු ලැබෙන සුද්ධ මිල. මෙන්න මේක හොඳට මතක තියාගන්න. සැපයුම් කරුණු ලැබෙන සුද්ධ මිල. සැපයුම් කරුවෙක් භාණ්ඩයක් අලෙවි කරන්නේ කීයද? දැන් ඔයාලටම තර්ක කරලා ගන්න මේවා. සැපයුම් කරුවෙක් බද්දෙන් පස්සේ දැන් භාණ්ඩය අලෙවි කරන්නේ කීයද කියලා අහුවොත් ඔයාගේ උත්තරේ 25 ගන්න. හරි. ඒ තමයි ඇත්තටම බදු පසු මිල. බද්දෙන් පස්සේ වෙළඳපොලේ සමතුලිත මිල. බද්දෙන් පස්සේ වෙළඳ එකක් රුපියල් 25කට විකුණුවාට උදාහරණ අහලා තියෙන නෛතික බදු ආපාතය. ව්‍යවස්ථාපිත බදු ආපාතය. රජයකට අපි වැට් බදු ගෙවනවට අපි දේශීය අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අපි ගෙවන්නේ නැහැ. අපෙන් වෙලෙන්ද එකතු කරගෙන ඒකතු කරගත්ත බද්ද තමයි රජයට යවන්නේ. එතකොට නෛතිකව බද්ද රජයට නීත්‍යානුකූලව බද්ද රජයට ගෙවීමේ බැඳීම් තියෙන්නේ වෙලෙන්ද. එතකොට වෙලෙන්ද භාණ්ඩ විකුණලා 25ක් එකතු කරගත්තට ওই 25 ඇතුලේ තියෙන රජයේ ඉල්ලන බද්ද රුපියල් 10 වෙලෙන්ද යාගේ රුපියල් 25න් ගෙවිය යුතුයි. එතකොට අපි කියනවා එහෙනම් මේකෙන් අපි අයින් කරනවා ඒකක බද්ද. ඉවත් කරපුවාම අන්න එනවා වෙලෙන්දට ඉතුරු වෙන සුද්ධ මිල. වෙලෙන්දට සුද්ධ වශයෙන් කීයද ඉතුරු වෙන්නේ? රුපියල් 15යි. මෙන්න වෙලෙන්දගේ සුද්ධ මිල. right. ඒකත් හරිනේ. එහෙනම් උත්තරේ ඔය විදිහට අපිට දෙවෙනි එකටත් උත්තරයක් ආවා. හරි. රුපියල් 15යි. ඒතර සුද්ධ මිල අපිට හොයාගන්න හරි ලේසි ක්‍රමයක්.
ප්‍රස්ථාරමුත් ඒවා ඉගෙන ගන්න දැන්. මොන පැති කීපයක් මතක් කරලා දෙනවා. මේ බඳු පසු සැපෙමු වක්‍රය මේ බඳු පෙර වක්‍රය. දැන් හරියට මේ රේඛා දෙක අතර ગેප් එකට හේතුව අපි දන්නවා බද්ද. තවත් ඉදිරියට ගියොත් මේ 25න් 10ක් අඩු වුණාම හරියටම මේ 15යි කියන තැනදී. මෙන්න මේක තමයි එයාගේ සුද්ධ මිල. හරි. මෙන්න සුද්ධ මිල. අපෙන් අහනවා එහෙනම් ඔය විදිහට සුද්ධ මිල ප්‍රස්ථාරයෙන් හොයාගන්නත් පුළුවන්. හරි. අවසාන ප්‍රශ්නේ අහනවා රජයේ බදු ආදායම. රජයේ බදු ආදායම බොහොම සරලව උත්තර දෙන්න පුළුවන් තරයක් නේ. මොකද රජයේ රුපියල් 10 ගානේ බදු එකතු කරනවා නම් සහ අලෙවල ප්‍රමාණය 250යි නම් 250ට රුපියල් 10 ගානේ මෙන්න මේ සම්පූර්ණ කොටස රජයේ ලැබෙන බදු ආදායම් වලට පත් වෙනවා. right. එහෙනම් උත්තරේ බොහොම පැහැදිලි. උත්තරේ අංක 1. හරි. right. දැන් එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ඊළඟට තියෙන බොහොම ලේසි ප්‍රශ්නයක්. බලන්න. ඊළඟට මොකක්ද කියන්නේ? දැන් වෙළඳපොළ ආර්ථිකයේ පාඩම කියලා කියන්නේ ඉල්ලුම සැපයීම බදු සහනාධාර මිල පාලනය අතිරික්තව මිලදී ගැනීම මූලපූර්ණගේ මේක ළමයි බලාපොරොත්තු වෙන ලකුණු ගොඩක් බලාපොරොත්තු වෙන විශේෂ සීමාව. මොකද උදාහරණට රචනා ප්‍රශ්න ගත්තත් දෙවෙනි ප්‍රශ්නේ සහ තුන්වෙනි ප්‍රශ්නේ කියලා කියන්නේ ඉල්ලුම සැපීමෙන් පටන් අරගෙන බදු සහනාධාර මිල පාලනය දක්වා ලකුණු රාශියක් රචනා ප්‍රශ්න පත්‍රයේ එකතු කරන තැන. කෙටි ප්‍රශ්න ටික ගත්තත් එහෙමයි. එහෙනම් ඒකෙන් ප්‍රශ්න කීපයක් මේ අවසාන ප්‍රශ්නේ අපිට හම්බ වෙනවා. කිසියම් දැන් අපි කලින් වීඩියෝ එකේදී පේපර් එකේදී මතක ඇති මේ ගැන ගොඩක් කතා කරා. මෙන්න මෙතන තව එක ප්‍රශ්නයක් අපිට දෙනවා ඒ සම්බන්ධයෙන්. කිසියම් භාණ්ඩයක් සඳහා තීරණය වී ඇති මිලේදී අධි සැපයුමක් වාර්තා වේ. මෙම වෙළඳපළේයි. ඕක පොඩි විශේෂ තීරි කොටසක්. එකක් මම මතක් කරගෙන යනවා. ඉල්ලුම සැපයුම වෙන සමුද්‍රිත මිල ප්‍රමාණය. අධි සැපයුමක් පවතිනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා අධි සැපයුමක් පවතින්නේ මේ හොඳ මතකයක් තියෙනවා මේ සම්බන්ධයෙන් සමුද්‍රිත මිලට ඉහළ මිල ගණන් වලදී P1 P2 කියලා දාන්න. මෙන්න අධි සැපයුම. අධි සැපයුමක් පවතින අවස්ථාවක වෙළෙන්දන්ට අලෙවි කරගත නොහැකි තොග ගොඩ ගැහෙනවා නම් අතිරික්ත තොග ඉතුරු වෙනවා නම් විකිණෙන්නේ නැති තොග පිරෙනවා නම් වෙළඳපොලේ බාන්න තොග අතිරික්ත වෙනකොට එළවලු තොග විකිණෙන්නේ නැති වෙනකොට වෙළඳ එක මිල අඩු කරලා හෝ විකුණන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ වෙළඳපොළ ස්වභාවයෙන්ම ඒක ආර්ථික විද්‍යාව දන්නවද නැද්ද කියන එක නෙවෙයි දැන් කතාව. වෙළඳපොළ ස්වභාවයෙන්ම උත්සාහ කරන්නේ වෙළඳ try කරනවා මිල අඩු කරලා හරි එයාලගේ තොග අවසන් කරගන්න. එතකොට ස්වභාවයෙන්ම එයාලා මිල පහළට තල්ලු කරනකොට මිල පහළට ගෙනියනකොට වෙළඳෝ ටික ටික ඉන්න කට්ටිය වෙළඳපොළෙන් ඉවත් වෙලා යනවා. ඒ කියන්නේ වෙළඳපොළ ස්වභාවයෙන්ම සැපයුම් කරුවා වෙළඳපොළෙන් අයින් කරලා යනවා. බාණ්ඩ තොග අඩුව මිලකට විකුණලා හොය ඉවත් වෙලා යනවා. ඒතර වෙළඳපොළ ස්වභාවයෙන්ම මෙන්න මේ දෙසට ගමන් කරනවා. ඒතර අතිරික්ත තොග අලෙවි කරගන්න මිල අඩු කරද්දී සැපයුමක් ටික ටික අඩු වෙලා මෙතන දෙනවා. හැබැයි මිල අඩු කරනකොට ඒකට කැමති කණ්ඩායම තමයි පාරිභෝගිකයා කියන්නේ. මිල අඩු වෙන පාරිභෝගිකයෝ ඉල්ලන ප්‍රමාණය වැඩි කරගෙන යනවා. ඒතර මිල අඩු වෙද්දී පාරිභෝගිකයෝ ඉල්ලන වැඩි කළා වෙළෙන්දෝ සැපයුම අඩු කළා. මෙන්න මෙතනදී යම් කැමති මිලකට ඉල්ලුම් කරුවා හා සැපයුම් කරුවා දෙන්නාටම වාසි උපරිම වෙන තැනකට ඇවිල්ලා වෙළඳපොළ නවතිනවා. හරි. ඒක අධිසැපයුමක් පවතින අවස්ථාවක තොග වෙළඳපොළේ ගොඩ ගැහෙන වෙලාවක වී තොග අලෙවි කරගන්න බැරි වුණාම එළවලු තොග අලෙවි කරගන්න බැරි වුණාම ස්වභාවයෙන්ම වෙළඳපොළ ක්‍රියාත්මක වන රටාව. ඔය වගේ ලාම තමයි රජයේ මැදි හැදලා විකිණෙන තොග මිලදී ගන්නේ, ගමනා කරලා තියාගන්නේ, මේ ප්‍රායෝගිකව ගැළපෙන සිද්ධ වෙන විදිය. right. දැන් අපෙන් එහෙම අහන්නේ නැහැ. අපෙන් අහන්නේ න්‍යායකෝ මේ සිද්ධියේදී කොහොමද වෙළඳපොළ හැසිරෙන්නේ කියලා. එහෙනම් වෙළඳපොළ හැසිරෙනවා කොහොමද? මිල පහළ බහිනවා. මිල පහළට කරු වෙනවා. අපි කියනවා යටිකුරු තෙරපුමක් කියලා වෙළඳපොළේ. ඔක අර්ථීය වචනේ මතක ඇති. ඒ වගේම සපේන ප්‍රමාණය මිල අඩු වෙනකොට සපේන ප්‍රමාණය ක්‍රමෙන් අඩු වෙනවා. මේක වෙළඳපොළ ස්ථායී වෙන ස්වභාවයක් කියලා තීරණයදී ඉගෙන ගන්න. right. ඒකින්ද මේක අනිත් පැත්තට වෙළඳපොළ තල්ලු වෙන විදිහ ඔය තැන් වලදී බලා ගන්න. අදි ඉල්ලුමක් එහෙම ඇති වුනහම වෙළඳපොළේ ඇති වෙන්නේ උඩුකුරු තෙරපුමක්. මොකද අදි ඉල්ලුමක් කියලා කියන්නේ ගොඩාක් පාරිභෝගිකයෝ බලාගෙන ඉන්නවා. නමුත් බාන්න තොග නැහැ. ඒතර වෙළෙන්දෝ කරන්නේ මිල වැඩි කරමින් සැපයුම් වැඩි කරනවා. මිල වැඩි කරනකොට ඉල්ලුම් කරුවෝ ගන්න ප්‍රමාණය අඩු කරනවා. ඔයගේ අනිත් පැත්ත අහන්න පුළුවන් විදිහ. right. ඔයාලට උත්තරේ විදිහ හම්බ වෙනවා තුන්වෙනි එක. ඊළඟට
ඔන්න තව කොටසක්. ඊළඟ ප්‍රශ්නේ. right. ඒකාධිකාරී ව්‍යාපාරයක් සම්බන්ධයෙන් අදාළ නොවන ප්‍රකාශය කොහොමද කියනවා? ඒකාධිකාරී තත්ත්වයක්. අපි දන්නා වෙළඳපොළ ආකෘති හතරක් තියෙනවා. පූර්ණ තරගයේ ඒකාධිකාරය, ඒකාධිකාරී තරගය සහ කතිපයාධිකාරය. ආකෘති ස්වභාවයෙන් ටිකක්. right. මෙතන හම ඒකාධිකාරය ගැන. මොකද අපි දන්නා ඒකාධිකාරය ඉන්නේ තනි සැපයම් කරුවෙක් සමස්ත වෙළඳපොළ තුළ ඉන්නේ. එයා වෙළඳපොළේ මිල තීරකෙක්. එයාට මිල තීරණය කරන්න පුළුවන්, හෝ ප්‍රමාණය තීරණය කරන්න පුළුවන්. ඔය දෙකෙන් එකක් එයාට තීරණය කරන්න පුළුවන්. එයාට බලයක් තියෙනවා. එයා අනිත් එක වෙළඳපොළේ ඉහළ ලාභ ලබන කෙනෙක්. ඒකින්ද එයා ඒකාධිකාරී සැපයම් කරුවෙක් ආයතනයක් වෙළඳපොළ තුළ නිෂ්ප්‍රාමාණික ලාභ ලැබමින් අඛණ්ඩව දිගු කාලයක් සිටිනවා. හැබැයි එයා කෙටි කාලයේදී හෝ දිගු කාලයේදී නිෂ්ප්‍රාමාණික ලාභ ලැබුවට අලාභ ලබන්න පුළුවන්. ඒ කියන්නේ ලාභ පමණක්ම ලබනවා කියොත් ඒක වැරදි. හරි. ඒ වගේ ඔයාලා නම් පැහැදිලිව උත්තරේ කියන්න බලන්න ඉතින් මොකක්ද? ඒකාධිකාරී ව්‍යාපාරයක් සම්බන්ධයෙන් අදාළ නොවන ප්‍රකාශය. ඉල්ලුම් වක්‍රය පහළ බෑ වෙනවා. ඒක සාමාන්‍ය ඉල්ලුම් වක්‍රයක්. හරි. ඒකාධිකාරී ආයතනයේ ගුණත් ඒක මතක තියාගන්න සාමාන්‍ය ඉල්ලුම් වක්‍රයක් තියෙනවා. හරි. අපි දන්නා ඉල්ලුම් වක්‍රය ඕනම වෙළඳපළක AR වක්‍රයට සමානයි. ඊළඟට දෙවෙනි එක කෙටි කාලයේදී අතිප්‍රාමාණික ලාභ පමණක්. අන්නේ වචනේ අනුලයින් කරගන්න. පමණක්. දැන් ප්‍රශ්න කියවගෙන යනකොට අපි ගන්න අදාළ නොවන එක. අනේව ලකුණු කරගන්නවා. ඊළඟ උත්තරේ කියන යනකොට අපිට කියනවා දෙවෙනි උත්තරේදී කෙටි කාලයේදී අතිප්‍රාමාණික ලාභ පමණක්. අතිප්‍රාමාණික ලාභ පමණක් ලබනවා කියොත් වැරදි. අතිප්‍රාමාණික ලාභ ලබනවා. එයා අලාභ ලබන්න පුළුවන්. ඒ හින්දා දැන් වල තියෙන නොවන එක නහන්නේ නෑ. ඒක තමයි උත්තරේ වෙන්න ඕන. හරි. ඊළඟට වෙළඳපොළ මිල තීරකයේ ලෙස කටයුතු කරනවා. ඒක හරි. ආන්තික අයබාර වක්‍රයේ බෑවුම සාමාන්‍ය අයබාර වක්‍රයේ බෑවුම මේ දෙගුණයක්. මේ ආන්තික අයබාර වක්‍රයේ මේ සාමාන්‍ය අයබාර වක්‍රයේ. සාමාන්‍ය පූර්ණතරංකාරී ආයතනයක ආන්තික අයබාර වක්‍රය යනොත් ඒක සාමාන්‍ය අයබාර වක්‍රය වගේ දෙගුණයක බෑවුමකින් බෑවුම් වෙනවා. ඒකත් හරි. සැපයුම් වක්‍රය නිශ්චිතව දැක්වේ නැහැ. ඒකාධිකාරයාගේ සැපයුම් වක්‍රය නිශ්චිතව දෙන්න බෑ. හේතුව එයා වෙළඳපොලේ බලවත්. එයා විතරක් වෙළඳපොලේ ඉන්නවා කියලා අපි දන්නවා ඒකට. ඒතකොට එයාට ලාභ තියෙන හොඳ වෙළඳපොලකට වැඩි මිලකට දෙනවා. එයාට අලුතෙන් වෙළඳපොලක් අල්ලන්න ඕන නම් ඒකට අඩු මිලකට දෙනවා. භාණ්ඩය හඳුන්වා දෙනවා නම් එහෙම. ඒත් එයා විවිධ මිල ගන්නකොට එයාගේ එකම භාණ්ඩය මිල විශේෂීකරණය කරමින් සපයනවා. ඒතකොට ඒකාධිකාරී වෙළඳපොලක් ගන්නා පුතාලා එයා බොහොම මේ අනම්‍ය ස්වභාවයක ඉන්නේ. එයාට සමිපාදසන නැහැ. ඒතකොට එයා වෙළඳපොල බලවත්. ඒතකොට එයාට පුළුවන් එකම පිළිවෙලට හදන භාණ්ඩය එකම වියදමින් හදලා එකම ස්වභාවයෙන් හදලා එයා විවිධ වෙළඳපොළවල වල ලෝකයේ විවිධ රටවල් වල විවිධ මිල ගණන් යටතේ එයා කලවි කරන්න බලයක් යට තියෙනවා. ඒතර අපි කියන එකට මිල විශේෂණයක් කියලා කියනවා. right. හොඳයි. ඊළඟට දැන් මොනවද තේරෙන්නේ? දැන් මේ අපි දැන් දවස් ගානේ මේ සිලබස් එකේ පිළිවෙලට හදපු රටාවකට මේ ප්‍රශ්නය යන්නේ. මුල පාඩමෙන් අපි කතා කරන ආවා ඊට පස්සේ ආර්ථික පද්ධති හැකියාව මායිම් ආර්ථික පද්ධති වලට ආවා. ඊළඟ ඉල්ලුම් සැපයුම, බදු සහන ආධාර. හරි. ඒ වගේ අපි මේ ඉලක්ක කරන ඒරියා ටිකක් ඒ සිලබස් එකේ පිළිවෙලටම යන්නේ. දැන් අපි මේ ඉන්නේ වෙළඳපොළ ආකෘති පිළිවෙල ඇතුලේ. හරි. හොඳයි. දැන් බලන්න. අපි ගහමු මෙහෙම ප්‍රශ්නයක්. නිෂ්පාදන ආයතනයක් ඒකාධිකාරී තරග වෙළඳපොළක කටයුතු කරන බව සනාථ කිරීමට යෝග්‍ය ලක්ෂණ දැක්වෙන්නේ. ඒකාධිකාරී තරගයක්. ඒකාධිකාරී දැන් ඒකාධිකාරයට උදාහරණ ලංකාවේ දැක්කා දුම්රිය ප්‍රවාහනය සමයන්දී දුම්රිය දෙපාර්තමේන්තුව විතරයි. ආර්ථිකයේ මුදල් සපයීම කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විතරයි. ජාතික විදුලි බල පද්ධතිය නඩත්තු කරන්නේ විදුලි බල මණ්ඩලය. ඒ වගේ ඒකාධිකාරී වෙච්ච වෙළඳපොළ ආකෘති තියෙනවා. ඒ වගේ පූර්ණ තරගයේ කියන්නේ එළවලු වෙලෙන්දෝ, වී වෙලෙන්දෝ, රාමුටන් වෙලෙන්දෝ, ඉදිරියට දීවරයෝ ඒ වගේ පූර්ණ තරගයේ කණ්ඩායමක් තියෙනවා. ඊළඟට ප්‍රබල වාණිජ බැංකු ටික ඊටසේ දුරකථන සේවා සපයන ආයතන ඊළඟට මාධ්‍ය ආයතන ඒ වගේ කතිපයාධිකාරී ඊළඟට බීම නිෂ්පාදක ඒ වගේ කතිපයාධිකාරී කණ්ඩායමකුත් හිටියා. ඊළඟට මේ ලක්ෂණ වලින් වෙන වෙච්ච ඒකාධිකාරී තරගයක් සීලර වෙලන්සල් ඊළඟට අධ්‍යාපන ආයතන වගේ ඒවා ඊළඟට පාවහන් නලවිසැල් ඊළඟට සැලුන් වගේ දේවල් ඔය වගේ කුඩා ප්‍රමාණයෙන් රට පුරාම ව්‍යාප්ත වෙලා තියෙන තරංකාරී ව්‍යාපාර කණ්ඩායමක් තිබුණා. අපි ඒවට කිව්වා ඒකාධිකාරී තරගයක් කියලා. හරි. හොඳයි. නමුත් අහන්නේ ප්‍රායෝගිකව සිද්ධ නෙවෙයි. මම වාට තියරි මතක් වෙන්න කිව්වේ.
දැන් මෙතන අහනවා තියරි කාරණයක් අහනවා. ආයතනයක නිෂ්පාදනය කරුනේ නැහැ. ඒකාධිකාරී තරංග වෙළඳපළ කටයුතු කරන බව සනාථ කරන. අනේ ලකුණු කරගන්න. සනාථ කිරීමට යෝග්‍ය ලක්ෂණය. ආයතන නිෂ්පාදනය කරුනේ සුවිශේෂී එකක් වීම. එහෙනම් අපිට ගන්න බෑනේ සුවිශේෂී එකක් නම් ඒක ඒකාධිකාරී. ආයතනයක නිෂ්පාදනය කරන භාණ්ඩ සිසු ආයතන නිබඳන භාණ්ඩ වලට සමීප ආසන වීම හා කෙටි කාලයේදී අති ප්‍රාමාණික ඒකාධිකාරී තරගයක් කෙටි කාලයේදී අති ප්‍රාමාණික ලාභ ලබනවා. හරි. ඊළඟට සමීප කෙටි කාලයේදී අති ප්‍රාමාණික ලාභ ඉපිය හැකියවීම ආයතන නිෂ්පාදනය කරන භාණ්ඩ සිසු ආයතන නිබඳන භාණ්ඩ වලට සමීප ආදේශන වීම. ඊළඟට තුන්වෙනි එක කියනවා ආයතන නිෂ්පාදනය කරන භාණ්ඩ සිසු ආයතන භාණ්ඩ වලට සමීප ආසන වීම හා ප්‍රවේශය බාධාකාරී නොවීම. ඊළඟට අපිට දෙවෙනි ලක්ෂණය ගන්න බැරියයි. බලන්න දෙවෙනි ලක්ෂණය සමීප ආසන තියෙනවා සහ කෙටි කාලෙදී අති ප්‍රාමාණික ලාභ. ওই தත්ත්වය ඔය විදිහටම අපි දකිනවා මේ කතිපය අධිකාරිය අතර. මොකද භාණ්ඩ වල සුළු වෙනස්කම් තියෙන්න පුළුවන්. එහෙනම් දෙවෙනි උත්තරය අපිට ගන්න බෑ. නමුත් ඕනම ආයතනයක් කෙටි කාලෙදී අති ප්‍රාමාණික ලාභ ලබන්නේ. අපේ දිනු කාලයේදී බලන්න. ඊළඟට තුන්වෙනි එකේදී කියනවා ආයතන නිෂ්පාදනය කරන භාණ්ඩ සෙසු ආයතන නිපදවන භාණ්ඩ වලට සමීප ආදේශන වීම. එතකොට ඒක ඒකාධිකාරී තරගයේ තියෙන ලක්ෂණය. හා ප්‍රවේශයේ බාධාකාරී නොවේ. ප්‍රවේශයේ බාධාකාරී වෙන්නේ නැහැ. මේ ලක්ෂණ දෙක එකවර දකින්න පුළුවන් එකම ආකෘතිය ඒකාධිකාරී තරගය විතරයි. ප්‍රවේශයේ බාධාකාරී නොවීම පූර්ණ තරගයෙන් තියෙනවා ඒකාධිකාරී තරගයෙන් තියෙනවා. ඒක හරියි. නමුත් ආයතනයේ නිෂ්පාදනය කරන භාණ්ඩයේ සෙසු ආයතන නිපදවන භාණ්ඩට සමීප ආසන වීම වෙන්නේ ඒකාධිකාරී තරගයේ මේ ලක්ෂණ දෙක එකතු කරලා ගත්තා. එහෙනම් තුන්වෙනි එක තමයි උත්තර විදිහට ගන්න පුළුවන්. අබාධ ප්‍රවේශයක් අපිට උනම් පැවතීම දේව කාල අති ප්‍රාමාණික ලාභ උපයන එක ගන්න බෑ. ආයතනයේ මොහොන දෙන ඉල්ලුම් වාක්‍රයේ පහතට බෑවුම් වීම හා මිල ආන්තික පිළිවෙලට ඉහළින් පැවතීම. ඒක ගන්නත් බෑ. එහෙනම් උත්තරේ වෙන්නේ අංක 3 ගන්න වෙන්නේ. ඔයාලට අංක 5 ගැන ගැටලුවක් පුතාලට මතුවෙනවා නම් අංක 5 කියන්නේ බලන්න ආයතනයේ මොහොන දෙන ඉල්ලුම් වාක්‍රයේ පහතට බෑවුම් වීම. ඒක හරියි. ඒකාධිකාරී තරගයේ දෙකේම පහතට බෑවුම් ඉල්ලුම් වාක්‍රයක් තමයි තියෙන්නේ. මිල ආන්තික පිළිවෙල ඉහළින්. මිල කියන්නේ මෙහෙමනේ. ආයතනයක් ලාභ දෙවල් මේක අදාළ වෙන්නේ නැහැ. ඒ තරම මේ අදහස කියන්නම්. MR MC ඡේදනය වෙලා. මේ MC මේ MR ඡේදනය වෙලා තමයි ලාභ පරිම කරන ප්‍රශස්ත නිමයන් බිහි වෙන්නේ. එතන මේ ප්‍රමාණය තමයි ආයතනයේ හොඳම ප්‍රමාණය. හදන්න මේ ප්‍රමාණය. මේ ප්‍රමාණයෙන් ඉඳලා බලනකොට මේ තමයි ඒ ආකාරය. එතන මේ තමයි මිල. මේ තමයි සාමාන්‍ය පිළිවෙල ආන්තික පිළිවෙල මුණ ගැහෙන තැන. කියන්නේ මේ ප්‍රමාණය හදනකොට ආන්තික පිළිවෙලට වඩා මිල ඉහළින් පිටන. ඒකකොට ඊට අදාළ ප්‍රකාශයක්. හරි නමුත් ඒක ඒකාධිකාරී විතරක් දකින්න ලැබෙන ලක්ෂණයක්ම නෙවෙයි. ඒක ඒකාධිකාරී තරගයේ විතර දකින්න හම්බෙන ලක්ෂණයක් නෙවෙයි. ඒක ඒකාධිකාරීමත් දැක ගන්න පුළුවන්. හරි. ඒක පස්සේ ලක්ෂණය ඒකාධිකාරයට ඒකාධිකාරණයේ දෙකටම පොදුවේ ගන්න පුළුවන්. දැන් මේවා ඔයාලගේ විෂය කොටස් ඇතුලේ තියෙන ළමයි ටිකක් හරි චකිතයකින් මුහුණ දෙන ප්‍රශ්න තමයි පිළිවෙල ඇතුලේ තියෙනවා කියලා කියන්නේ. මොකද මේවා හරි සරලව හිතන්න පුළුවන් වෙනවනේ. මොකද ඔයා මේක මේ ළඟ කාල සීමාවකනේ. ඔයා හැම වෙලාවකම බලන්න මේ දකින්න තියරි කොටස මේ දකින්න මේ ප්‍රශ්නෙත් එක්ක දකින්න තියරි කොටස ඔයාගේ තියරි නෝට් එකේ. ඔයාගේ පන්තියේ ඉස්කෝලේ ගන්නකොට තියරි නෝට් එකත් එක්ක චෙක් කරන්න. මේක තියරි සම්පූර්ණයෙන් පාඩම් කරනකොට මේ ප්‍රශ්නත් එක්ක හැම වෙලාවකම බලන්න. ටච් එක මේක හොඳින් අහලා තියෙනවා. තා මොනවද එකකින් අහන්න පුළුවන්. මොනවද ඒ කොටසෙන් අහලා තියෙන විභාග පාසුගේ විභාග ප්‍රශ්න. අන්න එහෙම මේ මාසයේ පුරාම වැඩ කරගෙන යන්න. ඒක තමයි වඩා හොඳම විදිය මේ වෙලාවේ තියරි පිටින්ම පාඩමක් ලොකු වෙලාවක් අරගෙන චෙක් කරනට වඩා. හරි. හොඳයි. දැන් අපි යමු තවත් පිළිවෙල පාඩම වෙන්නේ. නැත්නම් වෙනදපල ආකෘතිත් සම්බන්ධ වෙලා තියෙන ප්‍රශ්නයක්. මේක ගොඩාක් දුරට අහන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක්. මෙන්න මේ කොටස බොහොම හොඳින් තේරුම් ගන්න. මේ කොටස බොහොම හොඳින් බලා ගන්න. මේක ඊතරම් වැදගත්. පූර්ණ තරංගකාරී ව්‍යාපාරයක ආයතනයක ක්‍රියාකාරීත්වය පහතින් දැක්වේ. මොකද ඔයාගෙන් ප්‍රශ්න කරන්නේ දිගින් දිගට මම මෙතෙක් විභාගයට අහලා තියෙන සියලු ප්‍රශ්න අහලා තියෙන පූර්ණ තරංගයෙන්. ප්‍රස්තාර වලින් අහලා තියෙනවා. එහෙමනම්
මෙතනදී ඔයාලට දීලා තියෙන ප්‍රස්තාරේ MR MC ඡේදනය කරලා ආයතනයේ ප්‍රශස්තම නිවැරදිව තීරණය කරලා තියෙනවා. අපි දන්නවා පුතාලා මතක තියාගන්න ඕනේ MR to MC ඡේදනය වෙන්නේ ආයතනයක ප්‍රශස්ත සංයෝගය තෝරගන්න ලක්ෂය. ඒක හොඳට මතක තියාගන්න. ප්‍රශස්තම හොඳම ප්‍රශස්ත නිමයම ප්‍රශස්ත නිමයම කියලා කියන්නේ ලාභ උපරිම කරනවාම කියන එක නෙවෙයි. එහෙම ගත්තොත් එකකින් ලොකු වරදක් වෙන්න පුළුවන්. ප්‍රශස්ත නිමයම කියන්නේ ලාභ ලැබෙන වෙලාවක් නම් ලාභ උපරිමයි. අලාභ ලැබෙන වෙලාවක් නම් අලාභ අවමයි. මේ දෙකම ආයතනයේට හොඳක් වෙන අවස්ථාව නිසා අපි කියන එක හොඳම අවස්ථාව ප්‍රශස්ත නිමය. එතකොට මේ නිමයම ලක්ෂයේදී හරි අලාභ වෙන්නත් පුළුවන්. දැන් මේ ආයතනයේ පුතාලට පේනවා ABC average variable cost එක සාමාන්‍ය විචල්‍ය පිළිවෙල ක්‍රියාත්මක වන විදිය තුනම තියෙනවා. ඒ කියන්නේ මේ ආයතනය මේ වෙලාවේ යම් ඒක ප්‍රමාණයක් හදනවා. මෙයාට මේ ලැබිලා තියෙන පැවරුණු මිලයක් තියෙනවා. හරි. ඒතර පැවරුණු මිලයක් තියෙන්නේ මේ තමයි යා ලබන ආදායම. හරි. රුපියල් අපි හිතමුකෝ 10 ගානේ විකුණනවා. ඒකක 50ක් කියලා. එතකොට අපි දන්නවා මේ තමයි යාගේ TR. total revenue එක. ඒකක 50යි රුපියල් අපි ගමු ඒකක 50යි රුපියල් 10යි අර්ථේ රුපියල් 500ක ආදායමක් ලැබෙනවා. මේ තමයි යාගේ TR. මුළු අය පාර. හරි. මම නිකන් ඉලක්කම් ටිකක් දාන්න ඔයාලට මේක තේරුම් ගන්න උදව්වට. ඒ වෙලාවේ මේ භාණ්ඩය හදන්න එකකට යන කොස්ට් එක වේරියබල් කොස්ට් එක සාමාන්‍ය විචල්්‍ය පිළිවෙල. එකක් හදන්න යන වියදම. ඒ රුපියල් 10යි. හරි. එතකොට කවුරු හරි දරුවෙක් මේක හෙව්වොත් අපි හෙව්වොත් මේකේ total variable cost එක TVC 50ම රුපියල් 10 ගානේ හදන්න යන වියදම. ඒත් 500යි. එතකොට අපිට පේනවා ලැබෙන ආදායමෙන් යාන්තමට කවර වෙන්නේ මේක හදන්න යන කොස්ට් එක පිළිවෙල විතරයි. හරි. එතකොට තවත් දෙයකට බැලුවොත් මේ තියෙන එකක මිල ප්‍රයිස් එක කවර වෙන්නේ එකක විචල්්‍ය පිළිවෙල විතරයි. ABC විතරයි. හරි. මෙන්න මෙතන P සමානයි ABC එකක් හදන්න යන වියදමක් 10යි එකක මිලක් 10යි. කියන්නේ යාන්තම දෙකක් හදාගන්න විතරක් ආදායමක් හම්බෙනවා. විකුණුනහම ආදායමක් හම්බෙනවා. ඒ කියන්නේ ඇඳුම් මහන කෙනෙක් නම් එයාට අවශ්‍ය රෙදි ටිකට, නූල් ටිකට, අවශ්‍ය විදුලි බිල ගෙවා ගන්න, ඇඳුම් මහන කෙනාට වැටුප් ටික ගෙවා ගන්න යාන්තම් ෂේප් වෙලා යන්න පුළුවන්. හැබැයි මේකට ගොඩනැගිලි වලට මේක කලවනාකරුවන්ට මේක ස්ථාවර පිළිවෙලක දැරිය යුතුයි. නමුත් ඒක කිසි දෙයක් ආව වෙන්නේ නැහැ. නිමවම ගෙනියන්න විතරක් අවම ආදායම යාට ලැබෙනවා. මේක ඔයාලට මතක ඇති. මේ ලක්ෂ්‍යය අපි කියනවා වසා දැමීමේ ලක්ෂ්‍යය. නිකමට හරි මේ මිලට වඩා විචල්්‍ය පිළිවෙල වැඩි වුණොත් වහලා දාන්න. ඔන්න ඔය තැනක හිර වෙලා මේ ආයතනෙ ඉන්නේ. මේ වගේ වෙලාවක පොඩ්ඩක්වත් ආයතන ස්ථාවර ක්‍රියාවක් හව වෙන්නේ නැහැ. එහෙනම් අපි දැන් මේක ඇඳොත් ATC average total cost එක. අපි දාලා දානවා මේ ආයතනයක් වුණාම කව කරන්න බලන්න ඕනේ විචල්්‍ය පිළිවෙල නෙවෙයි. හරි. එයා බලන්න ඕනේ එයාට ගිය total cost එක කව කරගන්න TC. එතකොට බලන්න මෙන්න යාට මේ ඒක ප්‍රමාණය සම්බන්ධයෙන් මෙතෙන්ට આવොත් මෙන්න මේ ગેප් එක තමයි පෙන්වන්නේ මොකක්ද? මේ දෙන අතර පරතය තමයි AFC. ABC ට AFC එකතු වුණාම තමයි ATC හැදෙන්නේ. total cost එක හැදෙන්නේ. එතකොට දැන් ඔයාලට පේනවද මේ ලැබෙන මේ එකක 50 හදද්දී විචල්්‍ය පිළිවෙල විතරයි හම්බෙන්නේ මිල විදියට. ස්ථාවර ක්‍රියා පොඩි ප්‍රමාණයක්වත් කව වෙන්නේ නැහැ. ඒතර දැන් අපිට පේනවා අයභාරයේ මේ ටික උනාට මෙන්න මෙයාගේ පිළිවෙල. පිළිවෙල මෙච්චරයි. හරි. මේ තියෙන්නේ ATC. මේ ප්‍රමාණය වෙන්නේ. මේ ඔක්කොම එයා දාන්න මුළු පිළිවෙල. මේ තියෙන එයාගේ විචල්්‍ය පිළිවෙල. මේ තමයි යාට සිද්ධ වෙන අලාභය. හරියටම පුතාලට පේනවද? අලාභය සමානයි මේ ආයතනය ධර්ම ස්ථාවර පිළිවෙලට සමානයි. ඒ කියන්නේ මේ වෙලාවේ හරියටම අපිට
ඔය තුරුතුරු ආවක දැකගත්තොත් අර පේනවා ඇති මේවා ලකුණු කරගෙනම බලන්න. වගේ පේපර් එකේම වරකුණ මේවා ලකුණු කරගෙන චෙක් කරන්න. ආයතනයේ ඒකක නිකන් උදාහරණයක් 50ක් දැම්මනේ. 50 හදන වෙලාවේ එකක ආදායම 10යි. එකක ආදායම මේ ලකුණු වෙලා තියෙනවා. හැබැයි ආදායමෙන් කව වෙන්නේ විචල්්‍ය පිළිවෙල විතරයි. හැබැයි ආයතන මුළු පිළිවෙල දරලා තියෙනවා. ඒ දරන මුළු පිළිවෙලම ආවරණය වෙන්නේ නැහැ. ඒක විචල්්‍ය පිළිවෙල ආවරණය වෙනවනම් ආවරණය නොවන ස්ථාවර පිළිවෙල. ඒක ආවරණය නොවන ස්ථාවර පිළිවෙල කියලා කියන්නේ මේ වෙලාවේ ආයතනයේ සම්පූර්ණ අලාභය ඒ ස්ථාවර පිළිවෙලට සමානයි. හරි එහෙනම් පැහැදිලිවම උත්තරේ දැන් ගන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව මොකද? බලන්න පස්වෙනි එක. අලාභය උපේන අතර මුළු ස්ථාවර පිළිවෙලට ඒ අලාභය හරියටම සමානයි. හරි. එහෙනම් බලන්න අන්න ඒව බලන්න මුල ඉඳලා තියෙන අනිත් කිසිම එකක් එතකොට මැච් වෙන්නේ නැහැ කියන එක තේරෙනවා. ප්‍රාමාණික ලාභ පමණක් බෑ. දැන් පුතාලට මතක නම් ප්‍රාමාණික ලාභ ලැබෙනකොට කොහොමද වෙන්නේ? TR වලට TC සමාන වෙනවා. දැන් මේ වෙලාවේ මෙන්න ආදායම් TR. මෙන්න පිළිවෙල. ඒ පිළිවෙල ඇතුලේ ස්ථාවර පිළිවෙල විතරක් කව වෙන්නේ නැහැ. ඒ කියන්නේ අලාභය ප්‍රතික ස්ථාවරයට සමානයි. අලාභ උපරිම වේ. අලාභ උපේන අතරේම මුළු විචල්්‍ය පිළිවෙලට සමාන වේ. රයිට්. ඒ උත්තර ඔක්කොම එතකොට තේරෙනවා. ගැලපෙන්නේ නැති උත්තර ටිකක් අනිත් ඒවා දීලා තියෙනවා. හරි. ඊළඟට බලන්න. ශ්‍රී ලංකාවේ ජාතික ගිණුම් සම්බන්ධයෙන් පහත සපයා ඇති කුමන ප්‍රකාශයේ වැරදි සහගත වේද කියලා අපි අහනවා. රයිට්. ඒක ලේසි ප්‍රශ්නයක්. හරි බලමු දත්ත ටික. ජාතික ගිණුම් ක්‍රමවේදයේ ජාත්‍යන්තර සම්මත නිර්වචන සංකල්ප වර්ගීකරණය මත සකස් වෙලා තියෙන එක හරි. අපෙන් අහන්නේ වැරදි ප්‍රකාශය. සංගෝණ හෝ දත්ත නොමැති ආර්ථික කටයුතු සියල්ලම ආවරණය කිරීමේ ජාතික ගිණුම් සකස් කිරීමේදී කටයුතු යොදා ඇත. ඒක වැරදි. හරි සියල්ලම ආවරණය කරගන්න බෑ. මොකද සංගෝණ ආර්ථික කටයුතු දත්ත නොමැති නිසා බැහැර වෙන ආර්ථික කටයුතු රටක ජාතික ගිණුම් ඇතුළේ තියෙනවා. ඒක සියල්ල ආවරණය නොකරොත් ඒක වැරදි. ඒක තමයි ඒතර උත්තරේ වෙන්නේ. ඊළඟට ජාතික ගිණුම් කරන්නේදී ආර්ථික ක්‍රියාකාරකම් මිස ඒවායේ නෛතික වළංගුභාවය පිළිබඳ යොමු නොකරයි. අපි නිෂ්පාදන හිමට අයිති ඒවායි ගන්නෙ. ඒක නෛතික පැත්ත නෙමෙයි අපි බලන්නේ. ජාතික ගිණුම් පිළිබඳ තොරතුරු භාවිතා කරමින් ආර්ථිකයේ ව්‍යුහාත්මක ස්වරූප කෘෂිකාර්මික කාර්මික සේවා කියන ව්‍යුහය සහ ව්‍යුහමේ වෙනස් වීම ඒ ව්‍යුහේ දායකත්වය ප්‍රතිශතක විදිහට කෘෂිකාර්මිකයන්ගෙන් කොච්චරද කාර්මිකයන්ගෙන් කොච්චර ප්‍රතිශතයද සේවාංශෙන් කොයිතරම් ප්‍රතිශතයක්ද කියලා අපි මිනුම් කරන්නේ ජාතික ගිණුම් දත්ත හරහා උදාලා යන්න දැනගෙන ඉන්න ඕන. ඊළඟට සවිස්තරාත්මක දත්තවල හිඟතාවය ශ්‍රී ලංකාවේ ජාතික ගිණුම් සම්පාදනයේ මතුවන ප්‍රබල අභියෝගයක්. ඒකින්ද ඒක අපි කිව්වා දැන් මොකද අපි හැම අංශයකම දත්ත තොරතුරු රැස් කරනවා. හරි. අපි රැස් කරන ඒවා විවිධ හේතු නිසා බැහැර වෙන්න පුළුවන්. ඒක නිසා ඒක ලොකු අඩුපාඩුවක් විතර බැහැර වීමක් කියන එක වැරදි. උත්තරේ අංක 2 එන්න ඕනේ. හොඳයි. ඊළඟට ඔයාලට ජාතික ගිණුම් හා සාර්වත්‍රික සමතුලිතය කියන කොටස ඇතුළේ ඉන්නේ දැන් අපි. ජාතික ගිණුම් හා සාර්වත්‍රික සමතුලිතය. ওই කොටස් ටික ඇතුලේ තව මුණ ගැහෙන විශේෂ රූප සටහන ආර්ථික ආදර්ශයක් තියෙනවා. ආදර්ශ ආකෘතියක්. බලන්න එයා කවුද කියලා. මූලික නිෂ්පාදිතය. ඊළඟට කාලය මුල් කරගෙන රටක නිෂ්පාදිතයේ හැසිරීම කෙටි කාලීන හා දීර්ඝකාලීනව හැසිරීම පෙන්වන්න පුළුවන් ආදර්ශ ආකෘති දෙකක් තුනක් අපිට තියෙනවා. හැකියා මායිමක්වේ චක්‍රීය ප්‍රවාහය සහ මෙන්න මේ රූපතාවක තරකට මතක ඇති මම ඔතන තියෙන විදිහම ගන්නම් ඒක අපිට කියනවා ව්‍යාපාර චක්‍රයක් ආර්ථිකයක මේ සාමාන්‍යයෙන් හැසිරෙන ස්වභාවය ආර්ථිකයේ නියමයෙන් වැඩි වෙනවා කාලෙකදී අඩු වෙනවා යුද්ධයක් තියෙනවා කොරෝනා වගේ වසංගත කාලයක පහත වැටෙනවා ආයි දේශපාලනික වශයෙන් අස්ථාවරයි නම් ඒ ආර්ථික නිෂ්පාදනයේ විද වෙනවා කර්මාන්ත වෙහෙල යනවා ආයි දේශපාලනික වශයෙන් හොඳ වෙනකොට ආර්ථික වශයෙන් ස්ථාවර වෙනකොට සෞඛ්‍යාංශය ශක්තිමත් වෙනකොට යුද්ධ වගේ තියෙන තත්ත්වයන් අවසන්ලා යනකොට ආයි ආර්ථිකය ප්‍රසාරණය වෙනවා ආයි ආර්ථිකය ඉහළ මට්ටමට යනවා ඔය විදිහට ආර්ථිකයක් ඉතිහාසය ඉඳලා ගත්තාම හැසිරෙන රටාවක් තියෙනවා ඒ හැසිරෙන රටාව සමහර විට වර්ෂයක් දෙකක් වෙන්න පුළුවන් වර්ෂ දෙක තුනක් හතරක් වෙන්න පුළුවන් එක වර්ෂයකදී ආයෙ වෙනස් වෙන්න පුළුවන් ඔය විදිහට අපිට කාලෙන් කාලෙට ගත්තාම මේකේ මේ කෙටි කාලිනව දෝලනයක් තියෙනවා හරියට ඔයා පුංචි කාලේ ඉඳලා ඉගෙන ගන්නවා වගේ හරි සමහර කාලවල පන්තියේ පළවෙනිය වෙනවා සමහර කාලවල වැඩ කරන්නේ නැතුව ඔක්කොම වැඩ ටික අවුල් වෙනවා
ඒක කෙටි කාලිනව දකින්න හම්බෙන එක වසරේ වසරේ දකින්න හම්බෙන සිද්ධි. නමුත් මේ වෙනකොට ඔයා හොඳට ඉගෙනගෙන කැම්පස් යන්න පුළුවන් වගේ මට්ටමකට ඔයා ඇවිල්ලා තියෙනවා. කවුරු හරි පොදුවේ වුණාම කියනවා දක්ෂයි කියලා. ඒතර 7 වසරේදී 8 වසරේ වෙච්ච අවුල් එක්ක අපි බලන්නේ නැහැ ඒකට. පොදුවේ දැන් ඔයා හොඳයි. ඔයා දක්ෂයි. දැන් උසස් පෙළ දැන් ඒ තුනක් ගණී වගේ. අන්න ඒ වගේ. එතකොට එහෙම දීර්ඝකාලීනව ආර්ථිකයක් දිහා බලලා ආර්ථික වෙනස් වෙච්ච රටාව අපි කියනවා සංඛ්‍යානේ වගේ විෂයන් වලදී උපනතිය කියලා. හරි. දීර්ඝකාල හැසිරෙච්ච විදිය මේක දීර්ඝකාලීනයි. අපි කියන ආර්ථිකයේ විභව නිමය. මේක දීර්ඝකාලීනයි. හරි. මේක ආර්ථිකයේ සත්‍ය නිමය. සත්‍ය තත්ත්වයේ ඒ කාලෙට විවිධ හේතු නිසා වෙනස් වෙනවා. මේක එතකොට කෙටි කාලීන චක්‍රීය හැසිරීම පෙන්වන්න. දැන් මේක මේවා න්‍යායාත්මක සටහන් බලන්න මේක හරි වටින හරි ලස්සන ආර්ථික විද්‍යාවේ ආර්ථිකය විස්තර කරන රූප සටහන. එතකොට යම් කාලයකදී ආර්ථිකයේ හොඳ දේශපාලනික තත්ත්වයක් ඇවිල්ලා හොඳ ප්‍රතිපත්තිමය තීරණ ගන්නකොට ඒ ආර්ථිකය බොහොම ඉහළම තත්ත්වයක අපි කියනවා ඒ කාල සීමාව ඇතුළත ආර්ථිකය යන්න පුළුවන් උච්චතම අවස්ථාවට යනවා. ආයි යම් අඩුපාඩු මතුවෙනකොට ආයි පසුබැස්මක් වෙනවා. ආයිත් ආර්ථිකය පතුරටම වැටෙන්න පුළුවන්. ඒ කාල සීමාව හැටියට ආර්ථික විශාල බිඳවැටීම් වෙන්න පුළුවන්. නැවත හොඳ තීරණ අරගෙන ක්‍රියාත්මක කරනකොට ආයිත් ආර්ථිකය මුදුනටම යන්න පුළුවන්. ඔය විදිහට කෙටි කාලින දෝලනයන් සහ සංකෝචනයන් ප්‍රසාරණයන් සහිතව මේ ආර්ථිකයක් හැසිරෙන රටාවක් තියෙනවා. ඉතින් ඒ වගේ කාලයක ආර්ථිකයේ උද්දමන පරතර අවදමන පරතර වගේ දේවල් මේ රූපසටහන ඇතුලේ තියෙනවා. නමුත් ප්‍රශ්නේ අහන කොටසට අපි ඉලක්ක කරමු දැනට. බලන්න අපෙන් අහනවා මෙහෙම ආර්ථිකයක බිඳවැටීමක් වෙනවා නම් පසුබැස්මක් වෙනවා නම් මේ පසුබැස්මක් වර්ධන්න හැකියාව මායමකට අපි ඉගෙන ගන්නවා ආර්ථිකයේ සේවා විමුක්තියක් ඇති වෙනවා. කර්මාන්තශාලා වැහිලා යනවා. ඊළඟට ආර්ථිකයේ තියෙන බාහිර සේවා ඉල්ලුම පහත වැටෙනවා. හරි. ඊළඟට රැකියාව නොකරන පිරිස වැඩි. නිෂ්පාදනයේ අඩාල වෙලා. අන්න ඒ වගේ වෙලාවක අපෙන් අහනවා මෙන්න මේ වගේ තැනක හිටියත් මේ වගේ තැනක හිටියත් මේ වගේ තැනක හිටියත් ආර්ථිකයේ හැකියාවට වඩා පහළින් නිවැරදිව පවතිනවා කියලා කියන්නේ අන්න නිවැරදිව මට්ටම පහත වැටලා හරි මොකක්ද වෙලා තියෙන්නේ අපෙන් අහන්නේ මේ සිද්ධිය ඇතුලේ මෙතන දෙන මේ x සහ y කියන දෙන්නටම පොදු අදහසක් අහන්නේ පොදු ලක්ෂණයක් විරේඛියා වැඩි වෙමින් පවතී. මෙහෙට යනවා නම් විරේඛියාව අඩු වෙනවා. ඒ කියන්නේ රැකියාව කරන පිරිස ටික ටික වැඩි වෙනවා. ආර්ථිකය හොඳ පැත්තට හැරෙන්නේ. පොදු මිල මට්ටම පහළ යාමක්. පොදු මිල මට්ටම පහළ යාමක් නෙවෙයි. අඩු වීමක් වෙන්නේ. හරි. එතකොට හැබැයි දෙකම පොදු ලක්ෂණයක්. අපෙන් අහන්න. ඊළඟ නිමව මට්ටම ක්‍රමයෙන් අඩු වෙමින් පවතී. ඊළඟ නිමව මට්ටම ක්‍රමයෙන් වැඩි වෙමින් තිබේ. ඊළඟ මෙන්න පොදු ලක්ෂණ. මේ දෙන්නටම ආවේනිකව වෙන් කරන්න නැතුව ගන්න පුළුවන් පොදු අදහසක් තියෙනවා. අංක පහේ සම්පත් පූර්ණ ලෙස උපයෝජනයේ නොවිතිවීම. මෙතනදී ගත්තත් විභව තත්ත්වයට පහළින් පවතිනවා නම් සම්පත් උපයෝජනයේ අඩු මට්ටමක පවතිනවා. ඉතින් ඔන්න විදිහට අපිට දීලා තියෙනවා ව්‍යාපාර චක්‍ර සම්බන්ධයෙන්. මේ චක්‍ර සම්බන්ධයෙන් හොඳට බලන්න මේ දීර්ඝකාලීන ස්වභාවය සහ කෙටි කාලීන ස්වභාවය විස්තර කරන්න බොහෝ වෙලාවට අහන්න පුළුවන් විශේෂ තැනක් මේ. ඒතර මේ ප්‍රශ්නෙත් එක්ක වට තියෙනවා මේකේ ලොකු කොටසක් වෙනම කල්පනා කරලා ආවරණය කරලා ගන්න. හොඳයි. ඊළඟට බලන්න. ඊළඟට අපිට විශේෂ ප්‍රශ්නයක් මම තනි කොටසක් විදිහට ඉක්මනින් ගන්නවා ඒක. අපි තව ප්‍රශ්න දෙකක් විතර කතා කරමු ඉක්මනින්. ඒතර තනි කොටසක් විදිහට ಜಾති ගිණුම් වලට අදාළව සම්පූර්ණ මේ තොරතුරක් මේකත් එක්ක වට ආවරණය වෙයි. කල්පිත ආර්ථිකයක් සඳහා තෝරාගත් ජාතික ගිණුම් දත්ත ටික පාවිච්චි කරලා අපි ඉක්මනින් වට න්‍යාය කොටසක් වේගෙන් මතක් කරනවා. මේකත් එක්ක වේගෙන් මතකේ හදාගන්න. ඒතර අහන ප්‍රශ්න දෙකට ක්ෂණික උත්තර දෙන්න පුළුවන් ගන්න. මුළු පරිභෝජනයේ ආර්ථිකයේ මුළු පරිභෝජනයේ මුතරට මතක ඇති. පෞද්ගලික පරිභෝජනය සහ පොදු පරිභෝජනය. අපිට දීලා තියෙනවා 300යි. හොඳින් මතකේ හදාගන්න. ඊළඟට අපිට ඕනේ ආයෝජනය. මම ගන්නවා දල ආයෝජනය. දල ආයෝජනය. එතන දෙන්නෙක් ඉන්නවා. 150ක
සුද්ධායෝජනයයි 75ක ප්‍රාර්ථන සම්පාදනයයි දෙක එකතු වෙලා 225ක්. මෙන්න මේ හොඳට ඔයාලා නෝට් කරගන්න. හොඳට මේ දේවල් තේරුම් ගන්න try කරන්න. මේ දෙක එකතු කරපුවම මෙයාට විශේෂ නමක් කියනවා. හරි. පෞද්ගලික පරිභෝජනයේ, පොදු පරිභෝජනයේ, දල ආයෝජනයේ තුනම එකතු වුණාම අපි කියනවා දල දේශීය වියදම. දල දේශීය වියදම. බොහොම හොඳින් මතක් කරගන්න. ඊළඟට මේක මම තවදුරටත් ලේසි කරන්න තව මතකේ හොඳ කරන්න මේ තියෙන්නේ ඇත්තටම වියදම් ප්‍රවේශය ඇතුලේ මේ වයි ಜಾති කිනුම. ඊළඟට අපි මෙතන පොඩි ගැළපෙල්ලක් කරන්න පුතාලා මතක ඇති. extreme nx නැත්නම් extreme සුද්ධ අපනයන භාණ්ඩ හා සේවා අපනයන භාණ්ඩ හා සේවා ආනයන අතර වෙනස අපි නැත්නම් කියන්නේ මෙයාට සුද්ධ අපනයන කියලා. සුද්ධ අපනයන ගාන දෙනවා කොච්චරද බලන්න. 180 අපනයන 120යි ආනයන 180යි. එහෙනම් වෙනස එනවා ඔයාට 60ක ඍණාග 60. හරි. එතකොට වටිනවා ඍණාගය 465. හරි. මෙන්න මේක මතකද? මේකට අපි කියනවා දල දේශීය නිෂ්පාදිතය. දල දේශීය නිෂ්පාදිතය නැත්නම් දල දේශීය නිෂ්පාදිතය මතදාන වියදම ප්‍රවේශ පැත්තෙන් කිව්වොත්. ඊළඟට හරි. මම තවත් ගැළපෙල්ලකට යන්නම් මේකේ. මෙතනටම ආවට පස්සේ අපිට ගලපන්න පුළුවන් තවත් පොඩි ගැළපෙල්ලක් තියෙනවා. මොකක්ද ඒ? අපිට පුළුවන් සුද්ධ විදේශ प्राथमिक ආදායම තව විදේශ සුද්ධ සාධක ආදායම ගානේ කියන විදිහට ඒක ඍණාගයක් රයිට් ඔන්න වෙන්න. ඒතර මෙයාත් ගැලපුවාම 435ක් විදිහට වට අගේනවා. දැන් මේ දක්වා වියදම් ප්‍රවේශයේ ප්‍රධාන ගැලපෙන්නේ. ඒතර මෙතනට නම දානවා මතකද පුතාලට? මෙතන නම දානවා අපි දල ජාතික ආදායම දල ජාතික ආදායම. මෙන්න මෙතනින් ජාතික ගිණුම් කරන ක්‍රියාවලිය අවසන් වුණාට ක්‍රියාවලිය ඇතුලේ තව අතිරේක සංකල්පයක් අපිට තියෙනවා. අපිට අවශ්‍ය නම් පුළුවන් සුද්ධ විදේශ වර්තන සංක්‍රාම ගලපන්න. සුද්ධ විදේශ වර්තන සංක්‍රාම පුතාලට දීලා තියෙනවා 105. හරි. මෙන්න මේක ගැලපුවොත් අපිට එනවා 540ක්. මේ 540ට පුතාලට මතකද අපි නමක් කියනවා. වැය කළ හැකි ජාතික ආදායම. හරි. මේකට අපි කියනවා වැය කළ හැකි දල ජාතික ආදායම. වැය කළ හැකි දල ජාතික ආදායම. හරි. ඔන්න ඔය කොටස් ටික කලින් තේරුම් ගත්තොත් මේක අහන ප්‍රශ්න උත්තර දෙන්න ලේසි. මේකේ මෙන්න මෙතන තියෙනවා ආයෝජනය. මෙන්න මෙතන තියෙනවා සුද්ධ අපනයන. මේ දෙන්න එකතු කරලා අපි කියන්නේ ඇත්තටම දේශීය තුරු. එතෙන්ට සුද්ධ විදේශ වර්තන සංක්‍රාම සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම මේ දෙන්න එකතු කරලා ගත්තාම හරි මෙන්න මෙයාට ඔන්න ඔය උත්තරේ අපි කියනවා ජාතික ඉතුරු කියලා. ජාතික ඉතුරු. හරි. එතකොට දේශීය ඉතුරු වලට සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම සුද්ධ විදේශ වර්තන සංක්‍රාමත් එකතු කරපුවාම අපි කියනවා ජාතික ඉතුරු හැදෙනවා. එහෙනම් ඔන්න ජාතික ඉතුරු බොහොම ලේසියෙන් දැන් ගණනය කරන්න පුළුවන්. එහෙනම් ජාතික ඉතුරු ගණනය කරනකොට අපි දන්නවා දේශීය ඉතුරු කියලා කියන්නේ හරි. දේශීය 25යි ධන දේශීය 25ක් දේශීය 25යි සුද්ධ ප්‍රාථමිකාත් සුද්ධාපනයන වින 60යි ඊළඟට සුද්ධ විදේශ වර්තන සංක්‍රාම 30
30යි ඒ ඍණ ඊළඟට සුද්ධ විදේශ වර්තන සංඛ්‍යාව කියනවා සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම් 30යි සුද්ධ විදේශ වර්තන සංඛ්‍යාව 105යි. හරි. එතකොට හරි බලන්න 225ක් එකතු වුණා ඊළඟට 105ක් එකතු වුණා ඊළඟට ඍණ 60යි ඍණ 30යි එකතු වුණා උනාට උත්තර එනවා 240ක් 240ක් වෙනවා ජාතික ඉතුරු මොනවද මතක තියාගන්න ඕනේ ජාතික ඉතුරු මේ ජාතික ඉතුරු වල වටිනාකම එහෙම ගන්න පුළුවන් 240යි හරි නමුත් ප්‍රශ්නේ අහන්නේ වගේ මොකක්ද ජාතික ඉතුරුම් හා ආයෝජන පරතරය හරි ජාතික ඉතුරුම් හා ආයෝජන පරතරය මෙන්න ආයෝජනය පැහැදිලිනේ මෙන්න ආයෝජනය 225යි ජාතික ඉතුරුම් ඇතුලේ ආයෝජනයක් තියෙනවා 240යි එහෙනම් උත්තරේ බොහොම පැහැදිලිනේ එතකොට ජාතික ඉතුරුම් 240යි දල ආයෝජනය 225යි එහෙනම් වෙනස ඔයාලට 15ක් එනිසා මේ වගේ තැන්වල හොඳ සුපිරි මට්ටමක අවබෝධයක් මතකයක් තිබිය යුතුමයි මේ වගේ ප්‍රශ්නයකට වේගවත් උත්තර දෙන්න මේ සියල්ල හිතින් ගලපන්න පුළුවන් මම මේ වලට මේ සියල්ල ලියලා දෙන්නවා මේ විදිහට මේ කාරණා ටික පෙළගස්ස ගන්න ඕනේ එතකොට ජාතික ඉතුරුම් දේශිතුරුම හැවොත් දේශිතුරුම ගන්න පුළුවන් මේ දෙක එකතුනේ ජාතික ඉතුරුම හැවොත් ඒ සියල්ල එකතු කරලා ගන්න පුළුවන් ජාතික ඉතුරුම ජාතික ඉතුරුම වලින් ආයෝජන අඩු කරපුවාම මේ දෙන අතර පරතරය අපිට එනවා හරි එතකොට මෙන්න මේකෙන්ම ඊළඟ ප්‍රශ්නකට උත්තර දුන්නාම වැඩි වාට ලේසියෙන් ඉවර කරන්න පුළුවන් හරි මම මේක මෙහෙම පෙන්නන්නම් හරි මෙතනින් මේක අරන් ඉවර කරමු අපි මම ඒකට උත්තර දෙන්න මෙන්න මෙයාව අයින් කරන මේක අත්‍යවශ්‍ය නැහැ දැන් හරි ජාතික ඉලුම් වල ප්‍රධාන ගණනය කිරීම මෙතනින් අවසන් වෙනවා මෙතනින් දල ජාතික ආදායමෙන් අවසන් වෙනවා මොකද සංක්‍රාම ජාතික ඉලුම් වල ප්‍රධාන ගැළපීමක් නෙවෙයි right ඊළඟ ප්‍රශ්නේ අහම මෙහෙම ගෙවුම් තුලනේ භාණ්ඩ හා සේවා හා ප්‍රාථමික ආදායම් ගිණුම් වල එකතුව හිඟයක් වාර්තා කරයි නම් මේ අදහස් වන්නේ හරි උදාහරණ මතක නම් මේ තමයි භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂය මේ තමයි ප්‍රාථමික ආදායම් ගිණුමේ ශේෂය හරි එතකොට මේ තියෙන්නේ භාණ්ඩ හා සේවා ඒ වගේම ප්‍රාථමික ආදායම් ගිණුම් වල ශේෂ හරි එතකොට ඔයා හොඳට කල්පනායෙන් බැලුවොත් හරි එතකොට මේ තියෙන්නේ එහෙමනම් කරලා තියෙන්නේ මොකක්ද දල දේශීය වියදමට භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂයයි ප්‍රාථමික ආදායම් ගිණුමේ ශේෂය කියන්නේ විදේශ ප්‍රාථමික ආදායම් වටිනාකමයි කියන දෙකම ගලපලා ගන්න උත්තරේ තමයි මොකක්ද දල ජාතික ආදායම කියලා කියන්නේ ඒ කියන්නේ එහෙනම් දල ජාතික ආදායමයි දල දේශීය වියදමයි අතර වෙනසක් තියෙනවා නම් හේතුව මොකක්ද මේ ශේෂ දෙක ඒ ශේෂ දෙක කියලා කියන්නේ ගෙවුම් තුනන ලේඛනයේ භාණ්ඩ හා සේවා ශේෂයයි ප්‍රාථමික ආදායම් ශේෂයයි කියන දෙකේම එකතු වෙනවා හරි එහෙනම් උත්තරේ වෙන්න ඕන හොඳින් බලන්න තුන්වෙනි එක දල දේශීය වියදමට වඩා වෙළඳ මිලට දල ජාතික ආදායම හටගත් පූර්ණතාවයක් මෙයාට වඩා මෙයා අනිවාර්යෙන් අඩු වෙනවා මේ දෙන්න ඍණාගයක් විදිහට නිර්මාණය වෙනවා මෙයාට වඩා මෙයා අනිවාර්යෙන් අඩු වෙනවා මේ දෙන්න ඍණාගයක් පූර්ණතාවයක් හිගයක් නිර්මාණය කරනවා ඉතින් බලන්න මේ ප්‍රශ්නේ ඔයාලට 13 වසරේ සිලබස් එකේ A level රචනා ප්‍රශ්න පත්‍රය ගත්තොත් 8 වෙනි ප්‍රශ්නේ කොටසක් පාවිච්චි කරලා 12 වසරේ ජාතික ගිණුම් වියදම් ප්‍රවේශය ඇතුලේ ප්‍රශ්න අහලා තියෙනවා. එතකොට මේවා නෝ පැහැදිලි මතකකින් මේ යන්නවනේ. දැන් හොඳටම මම විස්තර කරලා මේ ඒරියා එකම මුල් වෙන්න. ඒක මෙන්න මේවා හොඳින් බලා ගන්න. මම දැන් නිතරම කිව්වා විභාග ඉලක්ක කරගෙන යන වැඩපිළිවෙලක්
වියත් පවුරෙන් ජාතිය දරුවෝ වෙනුවෙන් ලොකු වැඩ කොටසක් විවිධ ශේෂ්ත්‍ර සඳහා කරගෙන යන අතරතුර මේ වැඩසටහන සංවිධානය වෙන්නේ. එහෙනම් ඉදිරියට තව ප්‍රශ්න පත්‍ර මාලාව අඛණ්ඩව යනවා. ඔයාගේ විශේෂ ආර්ථික විද්‍යාව ගැන කිව්වොත් සිලබස් එකේ පිළිවෙලට කෙටි ප්‍රශ්න විවරණයක් කරගෙන යන්නේ. සිලබස් එකේ විවිධ තැන් මතක් කරන ආකාරයට ඔයා හොඳින් වීඩියෝ නැවත බලන්න. සතියේ කොටස් එක්ක නැවත මේ ප්‍රශ්න චෙක් කරන්න. සානිත් විෂයන් සමග සම්බන්ධ වෙලා වාගේ ජයග්‍රහණය තහවුරු වෙන විශ්වවිද්‍යාල ගමන තහවුරු වෙන ආකාරයට මේ මාසෙ පුරා සැලසුම් සහගත වැඩ කරන්න. ඒකින්ද ඒක ඒ ගමනට අත්ලක් ඉතා ශක්තිමත් අත්ලක් වෙමින් වියත් පවුරේ වැඩසටහන් ටික දියත් වෙනවා. ඉතින් එකතු වෙලා ඉන්න. තව දවසක තව වීඩියෝ එකකින් ඔයාලත් එක්ක මේ ප්‍රශ්න මාලාවේ අවසාන පාඩම දක්වාම විවිධ පැති වලින් විභාග ඉලක්ක කරලා ප්‍රශ්න සාකච්ඡා කරමු. ඉතින් සතුටින් වැඩ ටික කරගෙන යන්න.